මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී මානව හිමිකම් කොමිසමේ ගරු සභාපතිතුමා ඉවත් වී ගියත් මම මතක් කරමි. දේශබන්දු ජෙසීමා ස්මයිල් මැතිණිය, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, මහාචාර්ය හෙට්ටිගේ මැතිතුමා, හිටපු පොලිස්පති ආනන්ද රාජ මහත්මයා, හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතන විධායක අධ්‍යක්ෂ සමන්ත ලීනවඩු මැතිතුමා, සරසවි ආචාර්යවරු, මහාචාර්යවරු, ත්‍රිවිධ හමුදාවේ අපේ නිලධාරි මහත්තුරු, වගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරි මහත්තුරු ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ඇත්ත වශයෙන්ම මම තමුන්නාන්සේලාගේ මේ වැඩසටහනට සවන් දීගෙන ඉඳී අපේ අමාත්‍යාංශය ගැන සහ මේ රටේ වැඩිහිටි ප්‍රජාව ගැන ඔබතුමන්ලා දරන මැදහත් වීම අවංකවම අගය කරන්න ඕන කියන දේ මගේ මනසෙන් දැන් තැන්පත් වුණා. විශේෂයෙන්ම මම මේ මිනිස්ත්‍රියේ බාර ගන්නට ප්‍රථම මේ විෂය අවබෝධයක් ඇත්ත වශයෙන්ම අවංකව කියනවා නම් මේ පිළිබඳ එතරම් සැලකිලිමත් වුණේ අවුරුදු මම දේශපාලන වශයෙන් වැඩ හිටියෙක් නම් අවුරුදු 35ක් පොලිටික්ස්. ඉතින් ඒ පිළිබඳ පළල් විෂය අවබෝධයක් තිබුණේ නැහැ. සංවර්ධන අමාත්‍යාංශ තමයි දැරුවේ. ඉදිරි බල ප්‍රවාහන දීවර. ඉතින් අපි ඒවල බැලුවේ අපි ටාගට් එකට කොහොමද යන්නේ කියලා. 47ක් තිබිච්ච විදුලි බලය කොහොමද 100ක් ලංකාවට දෙන්නේ. ප්‍රවාහනයේදී කොහොමද කටයුතු කරන්නේ. බස් රථ කොච්චර වුණාද, දුම්රිය කොච්චර වුණාද, අධිශයෝග කොච්චර ප්‍රවාහනය කරනවාද, ඒ වගේ ඉලක්කගත වැඩපිළිවෙලකට යද්දී තීවරකෙත් එහෙමයි. නමුත් පළල් විෂයපතයක් තියෙනවා කියලා දැනගත්තේ මේ සමාජ සේවා අමාත්‍යාංශය ගත්තයින් පස්සේ. වැඩිහිටි ජනතාව, ආබාධිත අය, දෘශ්‍යාබාධිත අය, ශ්‍රවණාබාධිත අය, ඒ වගේ විවිධ පැතිකඩ මේ අමාත්‍යාංශය තුල ගැබ් වෙලා තිබුණා. නිසා ඒවා අපි ගණනය කරලා කොයි ආකාරයෙන්ද මදහත් වෙන්න ඕන. නිර්මාණ මොනවද? සම්ප්‍රදායෙන් විතරක් යනවද කියන කාරණයට උත්තර සපයලා දැන් ඇත්ත වශයෙන්ම අපි යමක් කෙරුවයි යමක් කරනවයි කියලා හිත හදා ගන්න පුළුවන්. කරලා ඉවරයි කියලා හිත හදා ගන්න බෑ. මේක තමයි අපේ දැක්ම. උදාහරණයක් වශයෙන් දැන් ඔබතුමන්ලා කිව්වා අපේ රටට මෙතුමේ කිව්වා අපේ රටට හොඳ තත්ත්වයක් උදා වුණා කියලා ජාත්‍යන්තර සම්මතවලදී. ඇත්ත වශයෙන්ම අපි හොඳ තත්ත්වයක් උදා කරගෙන තියෙනවා. සමාජ මැදහත් වීම, සේවා අවශ්‍යයට තියෙන මැදහත් වීම. අපි ඒවා ඉටු කරමින් ඉන්නවා දැන්. දැන් 100ට සාමාන්‍යයෙන් අපේ 7න් 4 තමයි වැඩිහිටි ජනතාව රටක ඉන්න බව නිර්ණායකයක් වශයෙන් තියෙන 7ක්. අපි 14 දක්වා ඇවිල්ලා තියෙනවා. 14 කියන්නේ ජීවිත අපේක්ෂාව වැඩි. සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකදී පෙන්නුවා ගැහණු අය නම් අවුරුදු 76ක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. පිරිමි 72ක්. 76ක් වෙච්චම පුරුෂ පක්ෂය කාන්තා පක්ෂය වැන්දඹු වෙනවා. ඉතින් ජීවිත අපේක්ෂා වැඩි වීමට එයාට මොකක්ද තියෙන විශේෂත්වය කියන එකත් අපි හොයලා බැලුවා. පුංචි කාලේ ඉඳලා වැඩ කරනවා, ළමයි හොදනවා, රෙදි ටික මදිනවා, කැම ටික උයලා දෙනවා, ඊළඟට රැකියාවටත් යනවා, එනවා. ශ්‍රමපය ගන්න වැඩි කියලාත් එක්තරා නිගමනයක් තිබුණා. ඉතින් මේවා ගැන අපි තව පරීක්ෂණ කරන්න ඕන ඇත්තද නැත්තද කියන එක. ඊළඟට වැඩිහිටි ජනගහනය වැඩි වීමට මූලික හේතුවක් වෙලා තියෙන්නේ කුමක්ද කියන එක සොයා බැලීමේදී ඉස්සර සංකල්පයක් තුන පුංචි පවුල රත්තරන්. දරුවෝ දෙන්නෙකුට වැඩි බිහි කරන්න ඕනේ නැහැ කියලා. 20 ලක්ෂයකට රට ගිහිල්ලා දැන්. නිෂ්පාදන ධාරිතාවත් අඩු වෙලා දැන්. ඇත්තම කියනවා.
ඊළඟට ඉගෙන ගන්නත් සල්ලි තියනා යනවා අම්මා තාත්තව හොඳ ලස්සන ගයක් හදලා තාප්පයක් ගහලා CCTV හයි කරලා අම්මාව කොටු කරලා යනවා දරුවෝ එහාට යනවා අනිත් පැත්තෙන් තරුණ දරුවෝ අම්මා තමයි ගෙදර මුරකාරය වශයෙන් තියාගන්නේ කොහරි යන්න වෙච්ච මේ ළම මේක බලා ගන්න අපි ගිහිල්ලා එන්නම් කියලා වගේ නිගමන තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් මැදහත් වීමක් අපි කෙරුවා කරගෙන යනවා. දැන් අපි දැක්කා හැම වැඩිහිටියෙකුටම ආධාර දෙන්න ඕනේ නැහැ. පවුල පොසත් නම් අම්මා බලා ගන්න දරුවෝ નિરાයසෙම පෙළඹෙනවා. අත්තරින්නේ නැහැ. ඒ බන්ධනේ තියෙන සංස්කෘතියත් එක්ක අපි. ඒ සංස්කෘතියත් එක්ක තියෙන බැඳීම අනුව අම්මව තනි කරන්නේ නැහැ. නමුත් විමුක්තිය සොයාගෙන ආර්ථික විමුක්තිය සොයාගෙන පිටරට යනවා. ඒතර අම්මා කොටු වෙනවා. තාත්තාව කොටු වෙනවා. අපි මේක ගැන දැන් හිතලා තියෙනවා. ඒ නිසා අපි අපේ අමාත්‍යාංශේ කෑ ගෙවස්ලා පුරුදු කරලා තියෙනවා. ඒක සාර්ථකයි. දැන් ජපානයේ සාමාන්‍යයෙන් 51000ක් ඉන්නවා අවුරුදු 100ට වැඩි. පිරිමි ඉන්නේ 7000යි. 51000ක් සංඛ්‍යාලයකින් තියෙනවා අපි ළඟ. 51000ක් ඉන්නවා 100ට වැඩි කට්ටිය. අපේ පුරුෂ පක්ෂය 7000යි. ස්ත්‍රී පක්ෂය වාසනාවන්ත වෙලා තියෙනවා. ජීවිත අපේක්ෂා වැඩි කරගන්න. අපි නමුත් දැන් වැඩිහිටි නිවාස මේ හැදීමට මම නම් විරුද්ධ වුණා. ඇත්තම කියනවා නම්. මොකද මේ වැඩිහිටි නිවාස දාලා කොටු කරනවද එහෙම නැත්නම් ගෙදරට ආර්ථිකයක් ලබා දෙනවද? නැත්නම් මටත් තිබුණා පළක ගහ ගන්න ලංකාව වටේම වැඩිහිටි නිවාස හදලා. අපේ ප්‍රතිපත්තිය මං ඇවිල්ලා ඒක වෙනස් කරලා දැම්මා. අවශ්‍යයි. නමුත් වැඩිහිටි නිවාස හැදීමෙන් පමණක් මේගොල්ලෝ කොටු කරන එක වැරදි කියන නිගමනයේ හිටියේ. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාට කතා කරලා එතුමා බොහොම සංවේදී කෙනෙක් මහින්ද චින්තනයේ තියෙන මේ ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්තිය අනුව මිලියන 300ක් වාර්ෂිකව දැන් අපිට ලැබුණා අවුරුදු 24කට පස්සේ 70ට වැඩි අයට රුපියල් 10 බැගින් දෙන්න. පොඩි ගාණක් නෙමෙයි. ඒක දෙනවා. ඉස්සර දුන්නේ 100යි 200යි 4 දෙනෙක් ඉන්නවා 300යි පින්පඩි මේක අපි වැඩි කරලා දැම්මා. ඊළඟට ආබාධිත වෙනවා ඩිසේබල් වෙනවා 7ක් ඩිසේබල් අය ඉන්නවා මේ ලංකාවේ. අපි කිව්වා ඒගොල්ලන්ට 3000ක් දෙන්න මාසිකව ආර්ථික ශක්තිය ගෙදර ගෘහය තුලට ඇතුල් කරන්න. ඉස්සලා පළවෙනිම 34කින් පටන් අරගෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම නම් 3000 බැගින් 50 දෙනෙකුට දෙනවා. මම දාපාරකව ඒක වැඩි කරන්න කියලා. සාර්ථක වෙයි. බණ්ඩාකර ලේකම්තුමාට කතා කරලා ඒක ලබා දුන්නාන් පස්සේ ඒ ආබාධිතුණා තනි වෙන්නේ නැහැ. තමුන්ට පුංචි ආත්‍රිකයක් තියෙනවා. එච්චරම සල්ලි ඕනෙත් නැහැ බෙහෙත් ටික ගන්න මොන හරි කරන්න. ඒ කටයුත්ත අපි දැන් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. චෙක් කරලා බලන්න. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම 50 දෙනෙකුට 3000 බැගින් දෙනවා. ඊළඟට අපිට තිබුණේ නැහැ මේ ආබාධිත අයට සහනයක් දෙන්න ඕන නිසා නිවාස ප්‍රතිපත්තියක් අලුතෙන් නිර්මාණය කෙරුවා. අපි ජාතික ලොතරැයියෙන් 8.5% කැබිනට් පත්‍රිකාවක් දාලා අරගත්තා. ප්‍රතිඵල ගෙවල් 2200ක් දැන් හදලා තියෙනවා. සමහර වැඩිහිටියෝ ආබාධිත බවට පත් වෙනවා. ඒකත් අපි එයාටත් මේකෙන් සුසුකම් ලැබලා තියෙනවා ලබා ගන්න. දැන් තවත් අපි පුළුවන් තරම් හදන්න යන්නේ 2.5ක් දෙන්නේ. හැබැයි කොන්ත්‍රාත් නැත අතට මුදල් ලැබෙන්න සලස්සලා සමුදායකත්වයක් ලබා දීලා වටිනාකම එකතු කරපු නිවාසයක් අපි හදන්න දෙනවා. ඊළඟ තවත් නිර්මාණයක් කරුවා. මේක ඔයගොල්ලෝ බුදුමල්ලා දැනගන්න එක හොඳයි. බුදුමල්ලා දන්නවා දැන් අපිට මේ රජයේ ප්‍රතිපාදන දෙනවා සංවර්ධනය කරන්න ආසන වලට සල්ලි ප්‍රමාණයක් දෙනවා. දැන් ජය ආසනෙට ලක්ෂ 4300ක් මේ වර මට ලැබුණා. ඒතර 4300ක් ලැබිච්චම
මේවා අත්සන් කරන්න අවසර දුන්නේ මම වැඩිහිටි සමිතිවලට. දැන් හැම වැඩිහිටි සමිතියම මේක අත බලන්න දෙන්න, මේක චෙක් කරගන්න දෙන්න. චෙක් කරගන්න දෙන්න. මුනාසිලාගේ පරීක්ෂණ කණ්ඩායමක් එවලා ඒගොල්ලෝ හොඳ නරක තව මොනවද යෝජනා එහෙම කියන්න. එතකොට මට මේවා කැබිනට් පත්‍රිකා මගින් නොයෙකුත් දේවල් තුලින් මේවා අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ හැම සමිතියකම දැන් ලක්ෂ 3-4 තියෙනවා වැඩිහිටියන්ට. එසේ තියාගත්තම ඒගොල්ලන්ට පුළුවන් අර මයික්‍රෝ ෆිනන්ස් සිස්ටම් එක ඒක ඇතුලේ නිර්මාණය කරගන්න. දැන් මම උපදෙස් දුන්නා. හදිසියට 15000ක් 20000ක් 5000ක් 10000ක් අතහුමාරු ක්‍රමයක් කරගෙන. දැන් මම කො 102ක්වත් ගෙවන්න. මොකද එතකොට අර මුදල තව ටිකක් තර කරගන්න කියලා. ට්‍රිප් එකක් යන්න පුළුවන්. වන්දනා ගමනක් යන්න පුළුවන්. දැන් මේ වරත් මම යෝජනා කරුවා අපේ වැඩිහිටි දිනේ නිමිත්තෙන් අපි ලක්ෂ 52ක් අපි වියදම් කරන්න බැලුවා. ඒගොල්ලෝ මුතුන් දන්නවා ඇති. මම කපා හැරියා 16 12කට. කළා බස් එකක් ගන්න කිව්වා. හැම ප්‍රාදේශීය ලේකම්කාරයෙකුට බස් එකක් දෙන්න යනවා. මොකද මේගොල්ලන්ට ට්‍රිප් එකක් යන්න කොහේ හරි යන්න අපිට උදව් කරන්න වෙන එකෙන් ඉල්ලලා දෙන්න. මොකද සුනාමි අවස්ථාවේදී ජපානයෙන් බස් 250ක් මම ඉල්ලගත්තා. තාමත් දුවන අර සුනාමි බස් කියලා දුවන්නේ ඒවා. නිකන් දුන්නේ. ඒතර මේ තනිකම හුදකලාව කියන එක අපිට නැති කරන්න පුළුවන්. ඊළඟට වැඩිහිටි නිවාස හදද්දී අලුත් නිර්ණායකයක් දීලා තියෙනවා. මොකද මේ අලුත් අරමේ වර්ග මීටර් 36ක්වත් තියෙන්න ඕන වැඩිහිටි නිවාස. දැන් එහෙම නෙමෙයි. දැන් පුජ්‍යලගංශය හදලා බලන්නවත් දෙන්නේ නැහැ. පරීක්ෂා කරන්නවත් දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් වශයෙන් කෙරුවත් මානසික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි මදහත් වෙන්න ඕන. ඒක බලන්න කොහොමද කරන්න ඕනේ කියලා. නැත්තම් වෙන්නේ මොකද? තවත් එක්තරා වැඩිහිටි භාවයේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න නොදී ව්‍යාපාරයක් වුණත් පහසුකම් සහිත අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන්න ඕන කියලා නිගමනය තමයි අපි ඉන්නේ. ඉතින් මේවා අපි කියන්න ඕන තමුන්නාස්ලාට. දිවා සුරකම් මධ්‍යස්ථානත් අවශ්‍යයි. ඒ වලට අපි උදව් කරනවා. මොකද දවල්ට ඇවිල්ලා කතා කරලා අල්ලාපසල්ලා පෙදිලා උදකලාව නැති කරගන්න පුළුවන්. අනිත් මම දරන මතයක් තියෙනවා. වැඩිහිටි වයසයි කියලා හිතන්න අරගන්න. ඇයි වැඩිහිටියෝ කියන්නේ වැඩි ජීවත් වෙන කට්ටිය. ඉතින් මේ වයසයි කියලා හිතුවොත් කඩාවැටීමක් එනවා. අයියෝ අපිට බෑනේ දැන් අපි වයසයි. තව ටික කාලෙ ජීවත් වෙන්න. ඉතින් මොකටද අපි වැඩ කරලා මොකටද වැඩක් නැන්නේ? එහෙම හිතන තත්ත්ව වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමයේද හදන්න ඕන. මොකද පෙන්ෂන් ගියත් මනස පෙන්ෂන් යන්නේ නැහැ. අත්දැකීම් වැඩිනේ. ඒක අත්දැකීම් හරහා තමයි උපදේශනේ අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ උපදේශනේ කාගෙන්ද ගන්න ඕනේ? ගන්න ඕනේ වැඩිහිටියන්. ඉතින් වැඩිහිටියන්ට වෙනම සංකල්ප හදන්න ඕනයි කියලා අදහසේ පුජ්‍යලිකෝ අපි ඉන්නවා. දැන් මට උදාහරණයක් කියන්න පුළුවන්. මම දැක්කා මමත් විජේ කුමාරතුංග මහත්තයත් අපි තුන්දෙනා කොබ්බයිගඩු මහත්තයාගේ සටන මෙහෙවන්න යාපනයට ගියා. ඒ කාලේ 82 ජන මැතිවරණයේදී. ඉතින් අපි අල ලුණු මල් මාල දාලා මිරිස් දාලා පිළිගත්තා. මල් මාල. කොටි නෑ. කුමාර පොන්නම්බල මහත්මයා ඉල්ලුවා. වාසුදේව නානායක්කාර මහත්තයා ඉල්ලුවා. ඊළඟට රෝහණ විජේවීර ඉල්ලුවා. ජයවර්ධන ඉල්ලුවා. කෝපයි මණිපයි හමුදාවට කියන පොඩ චෙක් කරගන්න කියලා සුභාෂ් ෂෝටලේ හිටියේ එක දවසෙන් ඉල්ලලා දවස් 5ක් ඉඳ වුණා. ඉල්ලුම වැඩි වෙලා. ඇයි අපි කියපු එක සංකල්පයක්. අපි ආවොත් අර ලුණු මිරිස් විතරක් ගෙන්නන්නේ නැහැ කියලා ඒ සටන් පාටේ මම ඇත්ත නේ නැත්නම් මේ මිනිස්සු කඩා වැටලා තිබුණේ මේ වපන දේවල් පිටරටින් ගෙන්නපුවම එයාට වෙළඳපොළ අහිමි වෙලා. ඇත්තටම වෙළඳපොළ අහිමි වෙලා
ඉච්ඡා බංගත්තට පත්තුනෙන් පස්සේ තමයි තරුණයෝ මුකුත් නැතුව විප්ලවය පටන් ගත්තේ. සමාජ ප්‍රශ්න. නමුත් එතන සංඛ්‍යාලයකට බලද්දී බහුතරයක් ඡන්ද දීලා තිබෙන සිංහල අපේක්ෂකයන්. සමහර ආසන දිනලා කොබ්බාගඩු. සමහර ආසන දිනලා. ඊට අවුරුදු 5කට පස්සේ සොල්දාදු 3 දෙනා බේර ගන්න යද්දී ජීවතුන් අතර මං විතරයි අද මුළු යාපනයේම කොටි ආක්‍රමණය කරගෙන. ඒකත් දකින්න හම්බුණා මේකත් දකින්න හම්බුණා යුද්ධෙන් පස්සෙත් දකින්න හම්බුණා. ඒකට වැඩි හිටියෙක් වෙච්ච නිසානේ මේක දකින්න හම්බුනේ. ඒක කාට හරි උපදේශයක් දෙනවා නම් මේක සංසන්දනාත්මකව අපිට විග්‍රහයක් කරලා උපදේශ දෙන්න පුළුවන්. වැඩි හිටි භාවය කියන එක ශක්තියක් විතරක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම කියනවා නොයෙකුත් විදියට අපිට සමාජයේ හසුරවන්න පුළුවන් කියන අතේ අපි ඉන්නවා. ඒක අපිට කරන්න පුළුවන්. මිනිසා මම කිව්වා මේ වැඩි හිටියන්ට නිෂ්පාදනයේ හැකියාවක් තියෙනවා. සමහරව ඉන්නවා නිෂ්පාදන හැකියාවක් තියෙනවා. දැන් ඔබතුමාලා කිව්වනේ දකුණේ තමයි ඉන්නේ කියලා මේ වැඩිම වයසට යන්නේ. ඒක හරිද? නමුත් මගේ මතයක් තියෙනවා. වැඩිම ඉන්නේ යාපනයේ කියන්නේ. චෙක් කරලා බලන්න ඒක. හිතනවා මම මේක සත්‍යද අසත්‍යද හේතුව ඒ පැත්තේ වැඩියෙන් ඉන්නේ මේ වැඩි හිටියා මොකද ළමා සොල්දාදුව බර ගන්නක් දැන් මැරිලා යුද්ධෙට ගිහින්. තරම මැරිලා කොටස්. ඉන්නේ වැඩි හිටියෝ. වැඩි හිටියෝ විතරක් නෙමෙයි. වැඩි හිටින්න පුළුවන් වෙලා තියෙන්නේ සංකර ජීවිතයකින් මිදීම. දැන් මම මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තේ හැම ආසනයකටම ගියා සමාජ සේවා නැති වශයෙන් මොකද මම ළඟට යන්න ඕන මිසක් ඒගොල්ලෝ මට ගෙන්නන්න බෑ ආබාධිතය මට ගෙන්නන්න බෑ දුස්සාබාධ්‍යව ගෙන්නන්න බෑ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හැම එකටම ගිහිල්ලා සායන නිකුත් දේවල් අපි කෙරුවා කරද්දී දැක්ක එක දර්ශනයක් තිබුණා සාමාන්‍යයෙන් යමක් දෙද්දී වයසක කට්ටිය නිසා ස්ටේජ් එකෙන් බිමට බහලා මම ඒව දෙනවා සර්ටිෆිකට් එකක් දුන්නා ස්ටේජ් එකෙන් බිමට බහලා දෙනවා ඔතේ සමහර නගින්නත් බෑ කවුරු හරි අතින් උස්සලා තමයි අතන්ට තියන්නේ නමුත් යාපනයේ කට්ටිය දුවගෙන ඇවිල්ලා ස්ටේජ් එකෙන් ගන්නවා බහින්න දෙන්නේ නැහැ ඇයි ඇත්තද හේතුව මොකද අපේ ළමයි ත්‍රිවිල් එකේ මෙතෙල් අතන්ට පාසල යද්දී උදේට බයිසිකල් පිරිලා ලේඩිස්ලා නම් අර මේක උඩ මොකක්ද අර ෆ්‍රේම් එක නැති කියනවා අනිත් එක කියනවා ශක්තිමත් වැඩි මූණ ටිකක් කරකශකයි අපේ වගේ අර ඒ කාන්තාවගේ සොෆ්ට් මූණක් නැහැ නමුත් ශක්තිය වැඩි ඇත්තටත් එහෙමයි ඇත්තටත් මේ අත්දැකීම් කියන්නේ එතකොට එහෙමනම් කොහොමද වැඩිහිටි භාවයේ තරුණ කරගන්නේ මෙටබොලික් වේජ් කියලා ඇඟේ වයසක් තියෙන උප්පත්ති වයසක් තියෙනවා ඇඟේ වයස අඩු කරගන්න පුළුවන් 60 වුණත් 35 විතර ඉන්න පුළුවන් ඒකටත් න්‍යායක් තියෙනවා මම වෙලා කතා කරමු කියන ඇත්තටම න්‍යායක් තියෙනවා ඉතින් මේක වැරදි විදිහට අදහලා මම කිව්වා මේ 60 70 මිනිස්සු බඳිනවා කියලා කාටුනේ උද්දාන මම මේ කවුද ගෑනු කෙනෙක් මාව තුරුල් කරගෙන ඉන්නවා අල්ලගෙන ඉතින් මේ අර්ථකථනය බලාගන්න මේ මහද්දේ වුණත් සමහර ඒවා හරියට අර්ථකථන කරගන්නේ ඇත්ත කතන්දරේ නම් ඕකයි දැන් බලන්න පිටරට විවාහ වෙන්නේ කීයද ඇයි මම මහලුයි මම බෑ මම ඉවරයි දැන් ඉතින් මැරෙනවා තේරෙනවා ඉච්ඡා බංගත්තටපත් වුණොත් අපිට ධනවාදී සිත වලින් බැහැර වෙන්න වෙනවා. ඒ නිසා ශක්තිය වලින් ඕන. දැන් මගෙන් ඇහුවොත් කීයද වයස කියලා? මම කියනවා 85යි කියලා. හැබැයි අවුරුදු 20කින් කියනවා. පැහැදිලිද? අපි කවදාක්වත් මේ කඩා වැටෙන්න දෙන්න හොඳ නෑ වැඩිහිටියන්ට. වැඩිහිටියෝ කියන අයට වැඩිහිටියෝ කියන වයස තක්සේරු කරලා
වයසට දාන්න අරගයි. ඒ ක්‍රියාකාරීකම් වලට අපි එයාට ඉඩ දෙන්න ඕනේ කියලා මතේ තමයි පුජ්‍යලික මතේ ඉන්නේ. ඒ වගේම දැන් ඔය හුඟක් දෙනෙක් කියනවනේ මේ තාත්තලා දැන් ඔය වැඩිහිටියන් වලින් නඩත්තු මණ්ඩල තියෙනවනේ. අපිට නීති හදන්න පුළුවන්. නීති හදපුවම සමාජ විෂමතාවලට ගොදුරු වෙනවා. දැන් පුතාව අධිකරණයට ගෙනපුවා තාත්තා කොච්චර මානසිකව වැටෙනවද? අන්තිමේදී ටික කාලයක් ගියාම මගේ පුතා මං ගෙනාවයි කියලා සැනසීම ඉන්න බැරි වෙනවා. ඒවත් තියෙනවා. නිසා මේ නීතියයි සම්ප්‍රදායයි කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක අපි කියනවා මේ මානව හිමිකම් එකෙන් බලන්න කියලා. නැත්නම් නීති ටික හදන්න පුළුවන්. නීති හදීමෙන් පමණක් මේක කරන්න බෑ. මොකද අපේ සංස්කෘතිය එක්ක තමයි අපේ බොහෝ දේවල් බැඳිලා තියෙන්නේ. විශේෂයෙන් බෞද්ධ ආගමෙන් තමයි කතෝලික. බෞද්ධ දර්ශනය හැටියට බෞද්ධ දර්ශනය සංස්කෘතියත් ඒ වගේම කලාවත් එක්ක බැඳිච්ච දෙයක්. ඉතින් බුදුහාමුදුරුවෝ අර අවසාන සතියේ පිට දීලා හිටියානේ බෝධියට. කලේ ගුණ සලකන්. එතනින්ම කියලා දුන්නානේ. එතකොට කිතු දහමෙත් තියෙනවා වැඩිහිට සලකන්න දසපන්නට ඒක කොටසක් ඒක. ඉතින් මේක අපි කල්පනා කරන්න ඕන ඇත්තටම කියනවා. මේක හැබැයි මේකට කරන්න දින දේ උපදේශනය කියන එක අපි ගොඩක් දෙන්න ඕන. උපදේශනයේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ. රියැක්ටිව් ප්‍රොඇක්ටිව් දැන් අපි යමක් ලෙඩක් හැදිච්චම බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්නාන් පස්සේ ඒක සුව වෙනවා. ලෙඩ හැදීමට පෙර අපි ප්‍රතිකර්මයක් කරුවොත් බෙහෙත් නොගෙන ඉන්න පුළුවන් කියන මතය අපි සම්මේ වැඩ ටික කරගෙන යනවා. ඊළඟට මම කිව්වා හැම සුපර් මාකට් එකෙම රාක්කයක් ගන්න තියෙනවා දැන් තමුන්නාසලට. නිෂ්පාදනය විකුණ ගන්න. අපිට වෙළඳ පොලක් නැතුව හිටියනේ ආබාධිතයට වැඩි හිටියට. දැන් වෙළඳ පොල සකස් කෙරුවා. කැබිනට් පත්‍රිකාවක් දාලා අපි රාක්කයක් කෙල්ලුවා. කීල්ස් කාගිල්ස් එතකොට අපිකෝ ලක්සල ඊළඟට සතොස දැන් මිනිස්සු සේරම යන්නේ සුපර් මාකට් වලට. මිනිස්සු සුපර් මාකට් වලට යන්නේ. ක්‍රෙඩිට් කාඩ් එක අතේ තියෙනවා. ගෙදරින් හිතාගෙන ගියොත් එහෙම ලාභයට මේ ඕන දේ ගන්න පුළුවන්. එතනට ගියම පරීක්ෂාව තියෙනවා. ඉතින් හැමදේම ගන්නවා. පස්සේ ණය වෙනවා. ඉතින් එතනට ගියාම අපේ ත්‍රාක්කයක් අපි දාන්න පුළුවන්. දැන් මට ක්‍රියාත්මක කරගන්න ඕන. ඒ ක්‍රියාත්මක කරගත්තොත් වැඩිහිටි සමිතිය දැන් අපි හදලා තියෙනවා 11000ක් 14000ක් තියෙනවා. තව 3000ක් එක හදා ගන්න ඕන. ඒතර වියපත් කාලේ නිෂ්පාදනයේට හවුල් වෙලා නිෂ්පාදනයේ විකුණ ගැනීමට වෙළඳ පොළ සකස් කරලා තියෙනවා. ඒ වෙළඳ පොළ දැන් අපි ගන්න ඕන. මැදහත් වෙන්න. මානව හිමිකම් වෙනුත් කියන්න මේක හොඳ දෙයක්. මේකට පොඩ්ඩක් උදව් වෙන්න කියලා ඒගොල්ලන්ට කියන්න. මොකද තමුන්ගේ ලාභය විතරක් නෙමෙයිනේ. මැදහත් වීමක් ඕනනේ. ඒගොල්ලෝ පාරිභෝගිකයෝ තමයි මගේ බොස් කවුද කියලා ඇහුවලු මේ ලෝකේ ලොකම සුපර් මාකට් එකකාර එයාගේ සංකල්පය මොකද? බොස් ඇවිල්ලා පාරිභෝගිකය. සේවකයෝ බොස් කියන්න එපා. බොස් කියලා කියන්නේ පාරිභෝගිකයට කියන්නේ. මුළු සුපර් මාකට් චේන් එකක්ම උට දාන්න පුළුවන් වුණේ. සංකල්පයක්. සංකල්පනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියනක අපි දන්නවා. ඉතින් එදා දැන් ඇත්තටම ඉස්සර අපේ රජවරු ජීවිතාන්තය දක්වාම තමුන්ගේ පාලන කාලේ දුන්න කරගෙන යනවා. බාධාවක් කෙරුවේ නැහැ. වැඩිහිටිකමට සැලකුවා. නමුත් සීගිරිය කොච්චර හැදුවත් කාශ්‍යප රජතුමා පියාව ඝාතනය කරපු නිසා උඩට ගිහිල්ලා සීගිරිය උඩට නැග්ගේ ආරක්ෂාව නිසා ඔහු අපි සමාජයේ වීරෙක් විදිහට පිළිගන්නේ නැහැ. එහෙම එකක් නැහැ. වැඩිහිටියන්ට සැලකීමට අපි හුඟක් බලන්න ඕන. ඒ වගේම කියලා තියෙනවා ඉතින් මව්පියා මැරීමේ ආදීනව බුද්ධහමේ හොඳට උගන්වලා තියෙනවා. ඉතින් අනපනත් රෙගුලාස් වලින් විතරක් අපිට මේවා කරන්න බෑ. ඊට වඩා වෙනත් පළල් පරාශයක් අපි විද්වත් ඉන්නේ ගොඩක් අපේ ප්‍රොෆෙසර් ඉන්නවා. ඒ වගේම
බුදුබල්ලා මේ විෂාබෝධය පිළිබඳ දන්න අය කාලයක් වෙඩි හිටියා. මම අවුරුදු 4යි වෙඩි හිටලා තියෙන්නේ. නිසා බුදුමන්ලගේ අදහස් උදහස් මට දෙන්න මම ඒවා ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න මට පුළුවන්. ඉතින් ඊළඟට වැඩි මම දිගටම කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට එකක් තියෙනවා අපේ රට සුභාධර්මයේ හොඳ නිසා සුභාධර්මෙන් දායාදයක් තියෙනවා. ඔය සමාජ ප්‍රාග්ධනයේ නිර්මාතෘ තමයි වැඩි හිටියෝ. සෝෂල් කැපිටල් එක කියන එක තියෙනවා. සෝෂල් කැපිටල් එක මේ බිස්නස් වලට විතරක් නෙමෙයි කරන්න පුළුවන්. එල්ලලි කට්ටිය තමයි සෝෂල් කැපිටල් එක අයිතිකාරෝ කියන්නේ ඒගොල්ලෝ තමයි මේ දර්ශනය දෙන්නේ හැකියාව දෙන්නේ. සම්ප්‍රදායික වෙදකම ආරව මේ සියලු දේවත් ඒවා භවෙන් භවයට යන ජීවිතය වගේ පරම්පරාවෙන් පරම්පරාවට කියලා තියෙන. ඉතින් ගුරු මුස්තිය කියලා තිබුණා. දැන් ඒකත් නැහැ. දැන් හැම කෙනාටම දෙනවා. එම නිසා අපි කියන්න ඕන දැන් උදාහරණයක් වශයෙන් දේශීය ධර්මයේ ප්‍රධාන මූලාශ්‍රය වැටිටිය. හෙළ වෙදකම, නිල කලාව, සත්ව ශාස්ත්‍රය, සටන් කලාව, පාරම්පරික කලා ශිල්ප, අත්බෙහෙත්, ප්‍රථමාධාර, යාශිතේ, ශාන්ති කර්ම, යන්ත්‍ර මන්ත්‍ර ඔය සේරම ඇවිල්ලා තින්නේ කොහෙන්ද? සෝෂල් කැපිටල් එක. මේ සෝෂල් කැපිටල් එක අපිට අවශ්‍යයි. ඊළඟට අපි කියන්න ඕන උද්දල කල්පනාකරණය කරන්නත් අපිට ගොඩක් ඕන. අන්ත රිස්ක් මැනේජ්මන්ට් එකටත් වැඩි හිටියව දාගන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් පුතේ මෙහෙම කරුවොත් මෙහෙමයි, මෙහෙම කරුවොත් මෙහෙමයි කියලා 30000ක් අවුරුද්දර විශ්‍රාම යනවා දැන් අපි. පොඩි ගාණක් නෙමෙයි. වැඩි හිටි ජනගහනය වැඩි වෙනවා එන්නේ. වැඩි හිටි ජනගහනය වැඩි වීමට මූලික හේතුව වශයෙන් දකින්නේ සාක්ෂරතාවය. 98ක 99ක ලියන්න කියන්න පුළුවන්. ඊළඟට සෞඛ්‍යය. මේ දෙකම ලංකාවේ තියෙන අපි. දැන් අපේ නිර්ණායකයන් තියෙන 107. දැන් අපේ ආසියා අපි 114 ඉන්නේ. අපි තමයි හොඳම රට. දැන් එක සැරයක් ආවර ස්වාසිලන්තේ රජතුමා. මතකද එයාපෝට් එක අපි එයාපෝට් එක ළඟ ඉඳන් මමත් යනවා ඒගොල්ලෝ පිළිගන්න. අන්ඩියෙන් කියපුවම අර ලොකු අත් දෙකක් තියෙන උඩ අරගෙන ආවේ. මතකයි නේ? ඉතින් මම ඒගොල්ලෝ එක පොඩි යනකම් අනිත් ටීම් එකේ පොඩි chat එකක් දාන්න දෙවුවා. මොකද එතුමාගේ තාත්තට දිනදවල් 64ක් ඉඳලා තියෙනවා. මම එතුමාට කීයද? එතුමාට 32ක් ඉන්නවලු භාගයේ. ඔව් ඇත්තයි. 32ක් ඉන්නවා. හොඳ ශක්තිමත්. ඉතින් ඇහුවා මේ කොහොමද ඔයගොල්ලන්ගේ ජීවිත අපේක්ෂාව කීයද? අවුරුදු 52යි. 52 මිනිස්සු මේ යනවා ඒ රටේ. එයා නම් හොඳ කාලයක් ඉන්නවා. තේරුණාද? පෝෂණය නිසා. අනිත් කට්ටිය 32 යනවා. බන් අපේ රටයි මේ රටයි අතර තියෙන වෙනස. දැන් ලාදුරු රෝහල වහලා මගේ දිස්ත්‍රික්කේ. දැන් ලාදුරු රෝගියෙකුත් ආබාධිතෙක් විදිහට තමයි ගන්නේ සිම්ප්ටම්ස් තියෙන අය. ආබාධිත ගණයට අපි දානවා. ආබාධිත කියන තියෙන ආබාධිත ශ්‍රවණ ආබාධිත, දෘශ්‍ය ආබාධිත, ලාදුරු රෝගේ හැදිච්ච අයත් ආබාධිත. ඒගොල්ලන්ට 3000 දෙන්න පුළුවන්. මම එක්ස්ටර්නල් වල 3000 දුන්නා. හරි නේද? 3000 දුන්නා. ඒක අපිට තියනවානේ දෙන්න පුළුවන්. නිර්ණායකයන් තියෙනවනේ. ඒතකොට ඒක දැන් වහලා. ඉතින් බෝ වෙන රෝග වලින් මැරෙන්නේ නැහැ දැන්. දැන් බෝ නොවන රෝග වලින් මැරෙන්නේ. ඉතින් බෝ නොවන රෝග වලින් මැරෙන්නේ කොහොමද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. අර මතේ නම් මං ඉන්නවමයි. මොකද 60 පැන්නත් ගැට වයස කියලා හිතා ගන්න ඕන. නැත්තම් ඉතින් අපෝ මට බෑ කියලා හිතුත් බෑ. ඒ නිසා අපි සියලු දෙනාම මේ වයස කියන කතන්දරේ පැත්තකට දාන්න. ඇත්තට වයසට ගියාම ඉතින් ආර්ථිකෙත් වෙනස් වෙනවා. ඇඳුම් පැළඳුම් දැන් ඉස්සරහට තරුණ කාන්තාව වැඩි වෙච්චම ඔය හයි හීල්ස් දාන්න පුළුවන්, ෆේෂල් කරන්න පුළුවන්, කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ. නමුත් දැන් වැඩි වෙච්චම මොනවද කරන්නේ? ඉංග පේන්න ඉංග වහලා තමයි එතකොට අදින්නේ. නේද?
එතකොට ඒ ඇඳුම් පැළඳුම් පාව එතකොට මේ ආර්ථිකයේ නිෂ්පාදනධාරී වෙනස් කිනුත් විශාල දෙයක් එනවා. ඒකද දැන් සූදානම් කරන ව්‍යාපාරිකයන්. මොකද පාරිභෝගිකයෝ වැඩි වෙච්චම තමයි වොලියුම් එක වැඩි වෙච්චම තමයි නිෂ්පාදනෙත් වැඩි කරන්නේ. දැන් නිෂ්පාදනය අනිත් පැත්තට ගහන්න වෙලා තියෙනවා. අනිත් පැත්තට ගහනවා කියන්නේ වැඩිහිටි ප්‍රමාණය වැඩි වෙච්චම වැඩිහිටියන්ට අවශ්‍ය දේවල් තමයි කරන්නේ. හැබැයි එකක් මම දැන් පොඩි කවුන්සිලින් පාරක් දෙන්න යනවා. මොකද්ද? අවුරුදු 40න් 50න් පස්සේ කෑම වට්ටෝරුවක් හඳුල්ලා දෙන්න. අලුත් කෑම වට්ටෝරුවක්. ඒක ස්ථාපිත කරන්න ඕන. මේවා කෑවොත් පොඩි කාලේ කන දේවල් කන්න බෑ. දැන් මෝරපුවම වැසට ගියාම පොඩි දලු දේවල් තමයි කන්න ඕනේ. පොඩි කාලේ මෝරපුව කෑවට කමන්නේ. ඒ වගේ අපි ක්‍රමයක් හදා ගන්න ඕන. එතකොට තමයි හොඳට ආයුෂ හොඳට තියාගන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරනවා. විශ්වාස කරන මූල ධර්මයක්. ඉතින් ඒක නිසා මම කියන්න කැමතියි අපි සියලු දෙනාම මේ හොඳයි මේ වැඩපිළිවෙල සමාජ සේවා ඇමති වශයෙන් මම සන්තෝෂ වෙන තමුන්නාන්සලාගේ වැඩපිළිවෙල ගැන ඊළඟට අපි තමුන්නාන්සලත් එක්ක බද්ධ වෙලා වැඩ කරමු. අර ලකි 7 කියන්නේ අවුරුදු 7 සීමාව තියෙනවා. ඒත් එහා පැත්තෙන් ගියාන් පස්සේ තමයි අපි හොඳට ඉන්නේ. හැබැයි අපිට තියෙන එකම උදාහරණය තමයි ජපන් ආදර්ශය. ජපානයේ දැන් වැඩිහිටි ජනගහන එන්න වැඩි වෙලා. හැබැයි ඒගොල්ලන්ගේ මම බැලුවා මම දීවර ඇමතිවල වශයෙන් ඉන්නේ නැද්දි මේකත් පොඩ්ඩක් අපි අධ්‍යයනය කරන්න. ඒගොල්ලෝ මේ රුපියල් 13000ක් දීලා සෂිමි මාළු අමුයෙන් කනවා. අමුයෙන් කනවා. රුපියල් 13000 කිලෝ එකක්. අර වසාබි සෝස් එක දාලා අපේ ලොකුම එක්ස්පෝර්ට් එක මේ තුනා එක්ස්පෝර්ට් එක. ඇයි ඒ? මම අහපුවම කිව්වා මේක කාපුවම වයසට යන්නේ නැහැලු. අමුයෙන් කාපුවම වයසට යන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් අපි තම්බලා තෙල් දාලා පොල් තෙල් ටික මේ බැද්දන් පස්සේ විසි කරන්නේ නැතුව තව 5 පාරක් විතර ඒක දාගත්තම ඉතින් අපි වයසට යන්නේ කියන්න ඕනේ නැහැ. මිනිස්සු අපි සියලු දෙනාම වයස කියන කතන්දරේ පැත්තකට දාලා වයස් නොවී ඉඳීමට ක්‍රමවේදයක් හදලා මේක ස්ථාපිත කරුවොත් මම හිතනවා අපේ රට සිතක් වේවි. ඒතකොට ශ්‍රමයත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ශ්‍රමය අපි පාවිච්චි කරන්න ඕනේ. මම ඒක උදාහරණයක් කියනවා. මම මේවා හොඳට බැලුවා. දැන් අපේ කොල්ලෝ ඉන්නවනේ ත්‍රිවිල් ලක්ෂ 10ක් තියෙනවා. කවුද මේ වෙලවන්නේ? 18 20 30 ළමයි. ඒතකොට ඒගොල්ලෝ මොනවද කරන්නේ? මෙහෙම බලාගෙන ඉන්නවා හයර් එකක් එනවා. හයර් දෙකයි එන්නේ පැය 8 ඉවරයි. දුරු දන්නේම නැතුව තරුණ කාලේ විය කියලා යනවා. නමුත් තායිලන්තයේ අවුරුදු 50 පෙන්නන් පස්සේ තමයි ටැක්සි එලවන්න පුළුවන්. මම රටවල 50 60 පෙන්නන් පස්සේ තමයි ටැක්සි එලවන්න පුළුවන්. ඇක්සිඩන්ට් උත් අඩුයි. ආරක්ෂාවක් තියෙනවා. ගෑන් ළමයෙකුට උනත් බය නැතුව දුව හරි අරින්න පුළුවන්. ඔව්. ඉතින් මේ වගේ තත්ත්වයන් අපි මේ සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් හදන්න යෝජනා කරන්න ඒවා අපිට යෝජනා කරලා ඕගොල්ලෝ යෝජනා කරලා එවන්න. දැන් මම මොන හරි කිව්වොත් වටින්නේ නැහැ, සුද්දෙක් කිව්වොත් හොඳට වටිනවනේ. මම ඉතින් ප්‍රායෝගිකව ඕගොල්ලන් අර විද්වත් කට්ටිය මේක මට නෝට් එකක් ගහලා එවුවොත් මේකත් මට විකුණ ගන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා ඒවා කරන්ද. ඒ ත්‍රිවිල් ඇත්තට මම කල්පනා කරුවා මේ ත්‍රිවිල් හයර් එකක් එනකම් පොලිමේ ඉන්නවා දවස් ගණන් දන්නේම නැතුව අවුරුදු 5ක් 6ක් ගියම එයාගේ කාලය ඉවරයි. අයි අපිට නරකද අපි වැඩි හිටි කට්ටියට එක දීලා මේගොල්ලන්ට වෙන එකක් දුන්නා. ඒසර මේ පාවිච්චි කරුවම. ඉතින් මේ වගේ උඩුගම්බලා පීනන්න අපි වැඩ පිළිවෙල හැදුවොත් අපිට මේ වැඩ පිළිවෙල සාර්ථක වෙයි කියලා ප්‍රකාශ කරමින් මම ස්තුතියි සියලු දෙනාට.